මේ ඔබේ ජයග්‍රහණය සඳහායි. මේ එදා අපි කතා කරේ මං නිකන් මතක් කරන්න අපි සමාගම් හැඳින්වීම කරානේ. සමාගම් හැඳින්වීම කරා. එතකොට ඊට පස්සේ ප්‍රාග්ධනය සපයා ගැනීමනේ කරේ. ප්‍රාග්ධන සපයා ගැනීම යටතේ කොටස් වර්ග කරා. සාමාන්‍ය කොටස්, වර්ග කොටස්, විශේෂ කොටස් කියලා. එතකොට සාමාන්‍ය කොටස් නිකුත් කරන්නේ මොන සමාගම්ද? පෞද්ගලික පොදු දෙකටම නිකුත් කරන්න පුළුවන්. එතකොට පෞද්ගලික සමාගමට සාමාන්‍ය කොටස් නිකුත් කරන්න පුළුවන්. මහජනතාවට නිකුත් කරන්න බෑ. මේ පෞද්ගලික අයිතිකරුවන්ට විතරයි. ඒකට අයිතිකරුවන් 50 දෙනෙක් දක්වා විතරයි, කොටස්කරුවන් 50 දෙනෙක් දක්වා විතරයි කොටස් නිකුත් කරන්න පුළුවන්. පොදු සමාගමකට පුළුවන් අසීමිතව කොටස් නිකුත් කරන්න. ඒ කියන්නේ මහජනයාට කොටස් නිකුත් කරන්න පුළුවන්. ඒතර මහජනයාට කොටස් නිකුත් කරනකොට සංස්ථා ප්‍රකාශයකින් තමයි කොටස් නිකුත් කරන්න ආරාධනා කරන්නේ. ඒතකොට මේ මහජනයාට කොටස් නිකුත් කරනකොට අපි කරාර අධිදායකත්වයයි ඌනදායකත්වයයි. අධිදායකත්වයක් ආවට පස්සේ මොකද කරන්න පුළුවන්? දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා ලැබීම. වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා යවන්න පුළුවන්. නැත්නම් අනිත් එක සමානුපාතික විභජනය කරන්න පුළුවන්. එතකොට මේ වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර යැවීම කියන එක තමයි අපි එදා කරේ. මේකේ දිට්ඨ සටහන එන්නේ එතකොට වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර යනකොට අපිට දැන් කොටස් ලක්ෂයක් අපි නිකුත් කරන්න හිතන් ඉන්නවා. එතකොට ලක්ෂයක් නිකුත් කරන් හිතන් ඉන්නකොට අපි අධිදායකත්වයක් ලැබෙනවා කොටස් 1,20,000කට. එතකොට 1,20,000න් 20,000ක් අපි ප්‍රතික්ෂේප කරලා යවන්න ඕනේ. එතකොට මුදල් ගිණුම හර වෙනවා 1,20,000ටම. මුදල් ගිණුම හර වෙනවා 1,20,000ටම කොටස් නිකුතු ගිණුමට බැර කරනවා. ඊට පස්සේ ප්‍රතික්ෂේප කරලා යවනවා ආයි මුදල් ගිණුම බැර කොටස් නිකුතු ගිණුම හර. ආයි තුන්වෙනි පියවර තමයි ප්‍රාග්ධනිත කිරීම. කොටස් නිකුතු ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර. අන්න එතකොට ඕක තමයි ප්‍රසිද්ධ නිකුතු වෙන්නේ. එතකොට මේකේ මේ ප්‍රතික්ෂේප කිරීම ගණන් අපි හැදුවා. ඊට පස්සේ ආයෙ තියෙනවා හිමිකම් නිකුතුව කියලා. හිමිකම් නිකුතුව කියන්නේ දැන්ට ඉන්න කොටස්කරුවන්ට කොටස් නිකුත් කිරීම. ඒක අලුත් සමාගමකට කරන්න බෑ. දැන්ටමත් තියෙන සමාගමකට තමයි කරන්න පුළුවන්. ආයෙ තියෙනවා ප්‍රසාද නිකුතුව. ප්‍රසාද නිකුතුවක් කරන්නේ දැනට ඉන්න කොටස්කරුවන්ට ඒගොල්ලන්ගේ මුදල් අය කරගන්නේ නැතුව. ඒතර හිමිකම් නිකුතුවේදී මුදල් අය කර ගැනීමක් කරනවා. දැනට ඉන්න කොටස්කරුවන්ගේ මුදල් අය කරගෙන කොටස් නිකුතු කරනවා. එතකොට හිමිකම් නිකුතුව කියනවා. හරි. එතකොට දැන් අද අපි මෙන්න මේ සමානුපාතික විභජනය තමයි බලන්නේ. මෙන්න මේ හතරවෙනි ගාන හැදුවද? හතරවෙනි ගාන. මුතුුණා. හරි අපි ඒක හදමු. එතකොට මේකේ තියෙන්නේ සීමා සහිත සිරින්ජ පොදු සමාගමේ 2018 1 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතයක් තමයි දීලා තියෙන්නේ. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනය දීලා තියෙනවා රුපියල් 50යි. සාමාන්‍ය කොටස් 5000ක් තියෙන. මේ 5000 කියන්නේ දහස් වලින් තියෙන්නේ. සංචිත තියෙනවායි රඳවාගත් තිපීම් සංචිත විතරයි තියෙන්නේ. එතකොට ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා තියෙන්නේ සාමාන්‍ය කොටස් විතරයි. සංචිත කියලා තියෙන්නේ රඳවාගත් තිපීම් විතරයි. පහත දැක්වෙන අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වලට පෙර මූල්‍ය කාණ්ඩයන් ඉහත දැක්වේ. ඒ කියන්නේ මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ තීරණ ගන්න කලින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්දෘත තමයි මේ දීලා තියෙන්නේ. එතකොට පළවෙනි එක තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය මේකට පස්සේ ගත්ත තීරණ ටික තමයි තියෙන්නේ. සෑම සාමාන්‍ය කොටස් 4ට එක බැගින් රුපියල් 50ක ප්‍රතිෂ්ඨාවක් මත හිමිකම් නිකුතුවක් සිදු කිරීම. ඒ කියන්නේ දැනට ඉන්න කොටස්කරුවගේ මුදල් අය කරගෙන හිමිකම් නිකුතුවක් කරනවා. ඊට පස්සේ දෙක හිමිකම් නිකුතුවට පසුව. මෙන්න මේක හොඳට බලන්න ඕනේ හිමිකම් නිකුතුවට පසුවද පෙරද කියලා. පසුව කිව්වොත් එතකොට මේ කොටස් ටිකත් එකතු වුණාට පස්සේ ගන්න තමයි ගන්නෙ. පසුව එම කොටස් වලටද අදාළ වන පරිදි රුපියල් 50ක ප්‍රතිෂ්ඨාවක් මත පහට එක සංචිත ප්‍රාග්ධනිත කිරීම අවශ්‍ය වන්නේ හිත ගණනුව වාර්තා කර ඇති අයුරු දැක්වෙන ජර්නල් සටහන් පිළියෙල කරන්න. ජර්නල් සටහන් පිළියෙල කරන කලින් දැන් අපි බලමු මේ සමාගමේ කොටස් කීයක් තියෙනවද කියලා දීලා නැහැ. එතකොට අපි ඒක හොයා ගන්න ඕනේ. කොහොමද හොයන්නේ?
මෙතන තියෙනවා රුපියල් 50 සාමාන්‍ය කොටස් 5000ක් කියලා. ඒක කොටස් ගන්න හොයන්න පුළුවන් ඒකේ. 5000 බෙදන්න ඕන 50යි. ඔව් 5000 බෙදුවොත් හරියටම උත්තරේ එන්නේ අපි කොටස් ගණනේ හොයන්නේ. එතකොට මේක දහස් වලින් තියෙන එක අපි දහස් කරගෙන බෙදන්න ඕනේ. මිලියන 5 බෙදන්නේ 50න්. ඒක කොටස් ගණන. මේක පෙරවැඩවල හදාගන්න කොටස් ගණන පෙරවැඩ එතකොට කොටස් එනවා ලක්ෂයක්. කොටස් ගණන ලක්ෂයක් එනවා. එතකොට සමාගමේ කොටස් ලක්ෂයක් දැනට තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේගොල්ලෝ හිමිකම් නිකුතුව කොච්චරක් කරනවද කියලා. සෑම සාමාන්‍ය කොටස් 4කට එක බැගින් රුපියල් 50ක ප්‍රතිෂ්ඨාවක් මත හිමිකම් කොටස් නිකුතුවක් කරනවා. ඒ කියන්නේ ලක්ෂය මේ හිමිකම් නිකුතුව බෙදනවා 4න් වැඩි කරනවා 1. කොටස් 4ක් තියෙන එක්කෙනෙක්ට එක කොටසක් හම්බෙනවා. ඒතර ලක්ෂය 4න් බෙදුවාම 25000නේ. 5000යි. 25000යි හිමිකම් නිකුතුවට. ඒතර හිමිකම් නිකුතුව කොටස් 25000කට කරනවා. ඒතර රුපියල් වලින් ගත්තොත් 25000 වැඩි කරනවා. කොටසක ප්‍රතිෂ්ඨාව රුපියල් 50 ගානනේ කරන්නේ. එතකොට එන්නේ කීයද? ඉදස් 250යි. මිලියන 1යි 2,50,000යි. ඕක නෙන්නේ. එතකොට හිමිකම් නිකුතුව කොටස් 25000ක් රුපියල් වලින් ගත්තොත් මිලියන 1යි 2,50,000ක කොටස් නිකුතුවක් කරනවා. එතකොට දැන් මේ මිලියන 1යි 2,50,000 දැනට ඉන්න කොටස් කරුවන්ගේ මුදල් විදිහට ලැබෙනවා. එතන අපි ඒක ජර්නල් සටහන් කරන පොදු ජර්නල් එකක් කරගන්න. පොදු ජර්නලේ රුපියල් 1000 පළවෙනි එක හිමිකම් නිකුතුව සටහන් කිරීම. එතකොට අපිට මුදල් ලැබෙනවා දැනට ඉන්න කොටස්කරුවන්ගෙන් මුදල් හර 1250යි. කෙලිම සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධන කියනවා බැර කරන්න පුළුවන්. මෙතනදී අර අධිදායකත්ව උණදායකත්ව වෙන්නේ නැහැ හිමිකම් නිකුතුවේදී සාමාන්‍ය. එතකොට සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය බැර කරනවා 1250. සංලක්ෂය ලියන්න හිමිකම් නිකුතුව සටහන් කිරීම. හරි. ඊට පස්සේ දෙවෙනි එකේදී වෙන්නේ මොකද්ද? හිමිකම් නිකුතුවට පසුව. එතකොට දැන් කලින් කොටස් තිබ්බනේ මෙතන ලක්ෂයක් කොටස් නිකුත් කරලා තිබ්බා. ඒ කියන්නේ සමාගමේ දැන්ටමත් කොටස් ලක්ෂයක් තිබ්බා. ඊට පස්සේ හිමිකම් නිකුතුවක් කරා කොටස් 25000ක. දැන් කොටස් තියෙනවා එතකොට ඔක්කොම 1,25,000. එතකොට දැන් මේකේ දෙවෙනි ගැළපෙල්ල අපිට කියන්නේ හිමිකම් නිකුතුවට පසුව එම කොටස් වලට අදාළ වන පරිදි රුපියල් 50ක ප්‍රතිෂ්ඨාව මත පහෙන් එකකට සංචිත ප්‍රාග්ධනීකරණය ප්‍රසාද කොටස් නිකුතුවක් තියෙනවා. එතකොට හිමිකම් නිකුතුව පසුව කියන්නේ අපි ගන්න ඕනේ 1,25,000. එතකොට සංචිත ප්‍රාග්ධනීකරණයත් හොයන්න පෙර වැඩවල නැත්නම් ප්‍රසාද නිකුතුව සමානයි කොටස් ගන්න මුලින්ම 1,25,000 බෙදනවා 5න් වැඩි කරනවා 1. ඒත් 25,000ම තමයිනේ. එතකොට ප්‍රසාද නිකුතුවට කරන්නේ කොටස් 25,000කට. ඒකත් ප්‍රතිස්ථාව බැලුවොත් එහෙම එතකොට මේ ගානව තමයි එන්නේ. 25,000 වැඩි කිරීමෙන් 50නේ ප්‍රතිස්ථාව 50යිනේ. එතකොට 1250යි. මිලියන 1යි 2,50,000යි. හරිනේ.
කොටස් 1,25,000 පහෙන් බෙදලා එකෙන් වැඩි කරා. එතකොට එනවා කොටස් ගාන ප්‍රසාධන එකතුවේ කොටස් 25,000ක් ප්‍රසාධන එකතු විදිහට කරනවා. ඒක 50න් වැඩි කරාම මිලියන 1,2,50,000යි. එතකොට ප්‍රසාධන එකතුව සටහන් කරන්නේ දැන් මෙතන බලන්න මොන සංචිතයේද භාවිත කරන්න පුළුවන් තියෙන එක සංචිතේ. රඳවාගත් ඉපීම් විතරනේ. ඒතර රඳවාගත් ඉපීම් තමයි අපි ප්‍රාග්ධනිත කරන්නේ. ඒ කියන්නේ රඳවාගත් ඉපීම් වලින් අරගෙන අපි ඒක සාමාන්‍ය කොටස් විදිහට මාරු කරනවා. ඒතර රඳවාගත් ඉපීම් කියන්නේ හිමිකමක් නේ. ඒක දැනට තියෙන්නේ බැරට. ඒතකොට ඒකෙන් අරගන්නවා කියන්නේ ඒක හර කරනවා. ඒතර දිට්ඨ සහනේ රඳවාගත් ඉපීම් කියන හර ඉදස් 250යි බැර වෙන්නේ අර 25,000 50න් වැඩි කරන්නේ ඈ 25,000 50න් වැඩි කරන්නේ 25,000 ගණන තමයි 25,000. ඒ කියන්නේ කොටස් ගණන තමයි 25,000. අපි ඒක රුපියල් වලින් අගේ ගන්න තමයි 50න් වැඩි කරන්නේ. ඒ කියන්නේ කොටසක ප්‍රතිස්ථාප රුපියල් 50නේ. හරි. අපි කොටස් ගණන දැන් මෙතන කොටස් ගණන තමයි ලක්ෂය. මුලින්ම සමාගමේ කොටස් ලක්ෂයක් තිබ්බා. අපි ඒක හොයාගත්තේ මෙන්න මේ දැන් අතන තියෙනවනේ සාමාන්‍ය කොටස් 5000යි කියලා. 5000 කියන්නේ මිලියන 5ක්. මිලියන 5ක් කොටස් තියෙනවා. මේ මිලියන 5 කොටස් රුපියල් වලින් තමයි මේ යගේ තියෙන්නේ. මිලියන 5 කියන්නේ රුපියල්. එතකොට අපි ඒක 50න් බෙදුවාම කොටස් කීයක් තියෙනවද කියලා එනවා. කොටස් ගණන. එතකොට කොටස් ගණන ලක්ෂයක් තියෙනවා මේ සමාගමේ. අපි ඊට පස්සේ හිමිකම් නිකුතේ කොටස් කීයක් නිකුත් කරනවද කියලා හොයාගත්ත මේ ලක්ෂය 4න් බෙදලා එකෙන් වැඩි කළා. එතකොට හිමිකම් නිකුතේදී අපි කොටස් ගණන 25,000යි රුපියල් වලින් ගත්තොත් 25,000 වැඩි කිරීම 50 ප්‍රතිස්ථාපයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මිලියන 1,250,000 තමයි කොටස් නිකුත් කරන්නේ හිමිකම් නිකුතේදී. ප්‍රසාද නිකුතේදී ගන්න කියලා තියෙන අපිට හිමිකම් නිකුතට පස්සේ කොටස් ගණන. එතකොට 1,25,000ක් තමයි 1,25,000 පහෙන් බෙදලා තමයි එකෙන් වැඩි කරන්නේ. එතකොට ඒකේ ප්‍රසාද නිකුතෙත් කොටස් 25,000ක් නිකුත් කරනවා. හරි. එතකොට ඒක රුපියල් ලගේ තමයි මිලියන 1,250,000. රුපියල් ලගේ තමයි අපි ජර්නල් සටහන් තියන්නේ. එතකොට දැන් මෙතන රඳවාගත් ඉපීම් ගිණුමෙන්නේ සංචිතයෙන්නේ ප්‍රසාද නිකුතව කරන්නේ නැත්නම් සංචිත ප්‍රාග්ධනීකරණය කරන්නේ. එතකොට රඳවාගත් ඉපීම් ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. දැන් අපි එදා කරපු ගාන මේකේ සංලක්ෂ්‍ය ලියලෙමු. ප්‍රසාද නිකුතව සටහන් කිරීම. දැන් මේ ගානේ වෙනස තියෙන්නේ මේ ගානේ කෙලින්ම අපිට කොටස් ගණන දීලා නැහැ. මේ එදා කරපු ගාන බලන්න. මේකේ මේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා මෙතන 4,1000යි කියලා දීලා තියෙනවා. ඒතර රුපියල් මිලියන 4යි. ආයි සාමාන්‍ය කොටස් ගණන මෙතන ලක්ෂයයි කියලා දීලා තියෙනවා. කොටස් ගණන ලක්ෂයයි කියලා දීලා තියෙනවනේ. එනකොට මේ ගානේ එහෙම කෙලින්ම දීලා නැහැ. කොටස් ගණන දීලා නැහැ. ඒක අපි හොයා ගන්න ඕනේ. ඒක හොයාගන්න මෙතන මිලියන 5න් 50න් බෙදෙනවා. මිලියන 5 50න් බෙදෙනවා. එතකොට එනවා කොටස් ගණන. ඒත් ලක්ෂ්‍යම තමයි. අනේ. එතකොට මේකේ ජර්නල් සටහන් එච්චරයි. මේ ලෙජර් ගිණුමුත් ඉල්ලලා තියෙනවනේ දෙවෙනි එකේ. ලෙජර් ගිණුම වලට එතකොට ඕන වෙනවා සාමාන්‍ය කොටස් ප්‍රකාශන ප්‍රාග්ධන ගිණුමයි රඳවාගත් ඉපයුම් ගිණුම මුදල් ගිණුමකුත් පොතක්. මුදල් සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ආය රඳවාගත් ඉපයුම්. මුලින්ම හිමිකම් නිකුතව සටහන් කරනවා. මේ හිමිකම් නිකුතේදී එතකොට මුදල් ලැබෙනවනේ. දැන්ටමත් ඉන්න කොටස් කරනකොට මුදල් නිකුත් කරනවා. එතකොට මුදල් ලැබෙනවා 1250ක්. මුදල් ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර.
බැරගෙන ගිණුමේ ළම ලියන සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධනික. සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 1250 මුදල් කියලා. ඒතකොට හිමිකම් නිකුතුවෙන් ලද මුදල් අපි ප්‍රාග්ධනිත කරා 1250. හරි. රඳවාගත් ඉපැයුම් ගිණුමේ බැර ශේෂය තියෙනවා දැනට ශේෂය ඊගේ කියලා 3000. මේක ශේෂය දැනට තියෙන ශේෂය. මේ සාමාන්‍ය කොටස් ශේෂයක් දාගන්න මෙතන. ශේෂය ඊගේ කියලා මෙතන තියෙනවා 5000. එතකොට සංචිත ප්‍රාග්ධනීකරණය කරනකොට මේ රඳවාගත් ඉපැයුම් ගිණුමෙන් අරගෙන අපි සාමාන්‍ය කොටස් විදිහට ඒක මාරු කරනවා. ඒ රඳවාගත් ඉපැයුම් විදිහට ගන්නෙත් අපි හොයාගත්ත 1250ම තමයි. රඳවාගත් ඉපැයුම් ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එතන සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා 1250 රඳවාගත් ඉපැයුම් කියලා. හරි. එතකොට මෙතන දැන් සාමාන්‍ය කොටස් ඔක්කොම තියෙනවා. හත්දාස් 500. ශේෂය පාගේ. එතකොට 7500ක ශේෂයක් තියෙනවා සාමාන්‍ය කොටස්. රඳවාගත් ඉපැයුම් ගිණුමේ ශේෂය තියෙන්නේ 2750. ශේෂය පාගේ. හරිද? තේරුණාද ඒක? හරි සර්. ඒක මොකද ප්‍රශ්නයක් නැහැ නේ. හරි. එහෙනම් අපි සමානුපාතික විභජනයට යමු. මේ ටික ඔක්කොම ලියාගත්තනේ. සමානුපාතික විභජනය දැන් එතකොට මේක වෙන්නේ අධිදායකත්වයක් තියෙන අවස්ථාවක තමයි සමාගමක් සහ සීමිත කොටස් ප්‍රමාණයට වඩා ඊට වැඩි අයදුම්කරුවන් පිරිසක් යම් අනුපාතයකට අනුව විභජනය කිරීම සමානුපාතික විභජනය. දැන් අතනදි කරේ අපි ප්‍රතික්ෂේප කරලා යවුවනේ. අධිදායකත්වයක් ලැබෙනකොට කොටස් ලක්ෂයක් වෙනුවෙන් අපි අයදුම් කරන්න කියලා ඉල්ලුවට අපිට 1,20,000ක්ම කොටස් හම්බ වෙනවා. ඒතකොට අපි 20,000ක් ප්‍රතික්ෂේප කරලා යවනවා. දැන් මෙතනත් කරන්නේ ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. ඇත්තටම සමානුපාතික විභජනයේ ප්‍රතික්ෂේප කිරීමම තියෙනවා. ඒ වුණාට ඒ ඉල්ලන හැමෝටම එක කොටසක් හරි හම්බ වෙනවා. ඒකයි වෙන්නේ. ඒතර අපි ඒක වෙන්නේ කොහොමද කියලා මේ ගාන හදද්දී අපි බලමු. පහත සඳහන් එක් එක් අවස්ථාවල අදාළ සමානුපාතික විභජන අනුපාත සොයන්න. ඒතර මේ අනුපාතයෙන් තමයි ගාන හදන්න තියෙන්නේ. බලන්න පළවෙනි එක යම්කිසි සමාගමක් කොටස් 1000ක් නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවයි. එහිදී කොටස් 1500ක් වෙනුවෙන් අයදුම්පත් ලැබුණි. සමාගම වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර නොයවා සමානුපාතිකව කොටස් විභජනය කරන ලදී. හරිනේ. එතකොට දැන් මෙතනදි වෙන්නේ අපි මේකෙන් අනුපාතයක් හොයන්න ඕනේ. මේකට සමානුපාතික විභජන අනුපාතය කියනවා. එතකොට අනුපාතය හොයන්නේ මුලින්ම ලියන්න අයදුම නැත්නම් අයදුම් ඊට පස්සේ කොටස් කියන්නේ අපි කොච්චර කොටස් නිකුත් කරන්න හිටියද කියන එක. මෙන්න මේකෙන් තමයි අනුපාතය හැදෙන්නේ. අයදුම් වලට අනුපාතිකව කොටස් කොච්චරක් නිකුත් කරන්න හිටියද කියන එක. එතකොට දැන් මේ පළවෙනි එකෙන් කියන විදිහට සමාගම කොටස් 1000ක් නිකුත් කිරීම සඳහා අයදුම්පත් කැඳවනවලු. එතකොට මේගොල්ලෝ කොටස් නිකුත් කරන්න ඉඳලා තියෙන්නේ කොටස් 1000කට විතරයි. කොටස් 1000ක් තමයි නිකුත් කරන්න ඉඳලා තියෙන්නේ. එනකොට අයදුම්පත් ලැබෙනවා කොටස්
1500කට. ඒකට 1500ට 1000. කොටස් 1000ක් නිකුත් කරන්න හිටියා. අයදුම්පත් ලැබෙනවා කොටස් 1500කට. එතකොට දැන් අපි මේකෙන් අනුපාතයක් හොයනවා. එන්නේ 3ට 2 අනුපාතයට. 3ට 2 අනුපාතයට තමයි එතකොට මෙතන කොටස් නිකුත් කිරීම වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මේක ලියාගන්න අනුපාතය ඉන්නේ මෙහෙම. අයදුම් වලට අනුපාතිකව කොටස්. එතකොට කොටස් 1000යි. කොටස් 1000ක් අපි නිකුත් කරන්න හිටියා. කොටස් 1500ක් වෙනුවෙන් අයදුම්පත් ලැබුණා. ඒකේ අපි අනුපාතය කොට නැගුවා 3ට 2 කියලා. හරි සර්. හරි. ඊට පස්සේ ඔතනම ලියා ගන්න කොටසක ප්‍රතිස්ථාව රුපියල් 50යි නම් ජර්නල් සටහන් පෙන්වන්න කියලා. හරි. එතකොට කොටසක ප්‍රතිස්ථාව රුපියල් 50යි නම් ජර්නල් සටහන් පෙන්වන්න කියනවා. දැන් මෙතනදී අපි නිකුත් කරන්න හිටියේ කොටස් 1000ක් නේ. 1000කට රුපියල් 50 ගානේ නම් අපේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය එන්න ඕනේ. එතකොට 50000යි. එතකොට දැන් අපි මෙතනදී 1500ක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මුදලින් 1500ක් හම්බ වෙනවනේ. 1550න් වැඩි කරාම 75යි. හරි. එතකොට මේ අපි නිකුත් කරන්න හිටියේ 50000යි. ඒ වුණාට අපිට 75000ක් මුදලින් හම්බෙලා තියෙනවා. රුපියල් 50000ක් තමයි කොටස් නිකුත් කරන්න හිටියේ. රුපියල් 75000ක් මුදලින් හම්බ වෙනවා. ඒතර ඉතුරු 25000 අපි කලින් කරේ නම් ප්‍රතික්ෂේප කරා. දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ ප්‍රතික්ෂේප වෙන එකම තමයි. ඒ වුණාට අපි මේ 75000 ඉල්ලපු කොටස්කරුවන් අපිට අයදුම් කරනවා නම් 3ක් එක කොටස්කරුවෙක් අපිට 3ක් අයදුම් කරනවා නම් අපි අඩුම ගානේ යට කොටස් 2ක් හරි දෙනවා. දැන් කලින් කරේ අර මේ 50000ට වැඩියෙන් ඉල්ලපු ඔක්කොම ටික කෙලිම ප්‍රතික්ෂේප කරා. දැන් එහෙම නෙමෙයි කරන්නේ. 3ක් ඉල්ලපු එක්කෙනෙක්ට 2ක් දෙනවා. ඒ කියන්නේ ඉල්ලපු හැමෝටම දෙනවා. 3ක් හරි ඉල්ලුවා නම් එයාට 2ක් දෙනවා. එහෙම හරි. එතකොට මෙතනත් මේ ප්‍රතික්ෂේප කිරීම වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් 75000යිනේ අපිට හම්බුනේ. හරි. මේ 75000 අපි අනුපාතයක් හැදුවා 3ට 2 කියලා. එතකොට මේ 3ෙන් බෙදලා 2කින් වැඩි කරන්න. විසිපන්දායි 25000 වැඩි කිරීම 2 50000ම තමයි. හරි. ඒ කියන්නේ රුපියල් 50000කටම තමයි අපි කොටස් නිකුත් කරන්නේ. එතකොට ඉතුරු 25000 අර විදිහටම ප්‍රතික්ෂේප වෙනවා. වෙනස තියෙන්නේ කොටස්කරුවන් 3 දෙනෙක් කොටස්කරුවන් එක්කෙනෙක් 3ක් ඉල්ලුවා නම් එයාට 2ක් හම්බ වෙනවා. ඒ කියන්නේ හැම කොටස්කරුවෙකුටම සමානුපාතිකව කොටස් බෙදලා දෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එතන මේ ගානදී වැදගත් වෙන්නේ මෙන්න මේ අනුපාතය හොයන හැටි. හරි. එතකොට විභාගෙට අහන්න මෙන්න මේ අනුපාතය හොයන හැටි තමයි අර මොකද දිත්ත සටහන අරකටම සමාන. දැන් අපි මේකේ දිත්ත සටහන ලියමු ඉල්ලුවනේ. දිත්ත සටහන ඉන්නේ ඔකට මුදල් ගිණුම හර අර විදිහම තමයි 75000ක් මුදල් හම්බ වෙනවා. කොටස් නිකුතු ගිණුම අපි එතකොට කොටස් නිකුතු ගිණුම බැර කරනවා 75000. මුදල් ගිණුම හර 75000යි කොටස් නිකුතු ගිණුම බැර 75000යි. සංලක්ෂය ලියන්න. අයදුම්පත් සමග ලද මුදල සටහන් කිරීම. හරි. ඊට පස්සේ අර විදිහටම 25000 ප්‍රතික්ෂේප වෙනවා. ඒතර මුදල් ගිණුම බැර කොටස් නිකුතු ගිණුම හර. කොටස් නිකුතු ගිණුම හර කරනවා 25000.
මුදල් අර විදිහටම 25000ම ප්‍රතික්ෂේප කිරීම වෙනවා. එතකොට මෙතන වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම කියලා ලියන්න බෑ සංලක්ෂය. කොහොමද ලියන්න ඕන? සමානුපාතක විභජනයේදී අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. වැඩිපුර ලද ඒවා නෙමෙයි ප්‍රතික්ෂේප කරන්නේ, සමානුපාතක විභජනයේදී අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. ඊට පස්සේ අර සාමාන්‍ය විදිහට ප්‍රාග්ධනිත කරනවා. කොටස් නිකුතු කිරීම හර 50000යි. සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර 50000යි. මොකද්ද සමානුපාතික විභජනයේදී අයදුම්පත් සංලක්ෂය? සමානුපාතික විභජනයේදී අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. හරි. හරි, ඊට පස්සේ ප්‍රාග්ධනිත කරන කොටස් නිකුතු ගිණුම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර. එතකොට සමානුපාතික විභජනයේදී කොටස් ප්‍රාග්ධනිත කිරීම සංලක්ෂයනේ. සමානුපාතික විභජනයේදී කොටස් ප්‍රාග්ධනිත කිරීම. අනේ චුට්ටක් එක පෙන්වන්නකෝ අයිමන්. පොඩි ජර්නල් යට ටික. මම මේ සංලක්ෂ්‍ය ලිව්වේ නෑ. මෙතන සමානුපාතික විභජනයේදී කොටස් ප්‍රාග්ධනිත කිරීම. කොටස් නිකුතු කිරීම හර සාමාන්‍ය කොටස් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිණුම බැර 50000යි. සර් ඕකේ අර මේ 75000 තුනෙන් බෙදලා දෙකෙන් වැඩි කරේ ඇයි? ඒ සමානුපාතික විභජන අනුපාතයට අපි නිකුත් කරන මේ හැටි හොයාගත්ත විතරයි එතනදී. එහෙමද හොයාගන්නේ? ඔව්. සමානුපාතික විභජනය කියන්නේ ඔව්. එතකොට දැන් අපි මෙතන කොටස් 1000ක් නිකුත් කරන්න හිටියේ. අපිට 1500ක් වෙනුවෙන් අයදුම්පත් ලැබුණා. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අර වැඩිපුර ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේදී මේ 1000ට වැඩියෙන් එකක් හරි හම්බුනොත් ඒක ප්‍රතික්ෂේප කරලා යවනවා. හරි, ඒ කියන්නේ මුලින්ම ඉල්ලන 1000ට අපි කොටස් නිකුත් කරනවා. හරි, ඊට පස්සේ ඉල්ලන 500 දෙනාවනි ප්‍රතික්ෂේප කරලා යවනවා. දැන් සමානුපාතික විභජනයේදී වෙන්නේ මුලින්ම ඉල්ලන 1000 ඊට පස්සේ ඉල්ලන 500 කියලා නැහැ. අපිට 1500ක් මුළු අයදුම්පත් ලැබුණා නම් හරි, අපි ඒකේ 1500 වෙනුවෙන් හැමෝටම කොටස් එකක් හරි දෙන්න ඕනේ. ඒතර එකක් හරි දෙන්න නම් අපි මොකක් හරි අනුපාතයකට මේගොල්ලන්ට දෙන්න ඕනේ. හැමෝටම වාසිදායක අනුපාතයකනේ. අන්න ඒ අනුපාතය හොයාගන්න තමයි මේ සමානුපාතික විභජන අනුපාතය කියලා එකක් තියෙන්නේ. එතකොට ඒක හොයන්නේ මේ අයදුම් වලට සමානුපාතිකව කොටස් කීයක් තියෙනවද කියන එක. ඒතකොට 1500ට 1000 කියන එකෙන් අපි 3ට 2 අනුපාතයෙන් තමයි කොටස් නිකුත් කරන්නේ. ඒ කියන්නේ කොටස් 3ක් ඉල්ලලා තියෙනවා නම් මේ ඔබේ එයාට කොටස් දෙකක් හරි දෙනවා. දැන් මෙතන අපි මෙහෙම හිතමු කොටසක ප්‍රතික්ෂේප රුපියලයි කියලා. එතකොට ලෝක තේරෙන හොඳට. එතකොට දැන් මේ අපිට කොටසක් රුපියලයි ඈ. එතකොට 1500මනේ. 1000ක් වෙනින් අපි අයදුම්පත් හම්බෙනවා. එතකොට අපිට 1500ක් වෙනින් අපිට අයදුම්පත් හම්බෙනවා. ඒ කියන්නේ රුපියල් 1500ක් අපිට මුදල් විදිහට හම්බෙනවා. එතකොට 1500ම අපිට දෙන්න බෑනේ. මේ දැන් සමාගමකට කොටස් නිකුත් 1000ක් නිකුත් කරනවා කිව්වට පස්සේ ඒගොල්ලන්ට අයිතිය තියෙන්නේ මේ 1000 නිකුත් කරන්න විතරයි. ඒ 1000ට වඩා එකක්වත් ඒගොල්ලන් නිකුත් කරන්න බෑ. මොකද ඒක අර සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගෙන් අයිතිය ගන්නවා අපි. සමාගමක් විදිහට අයිතිය ගන්නවා මේ සමාගම. කොටස් 1000ක් නිකුත් කරනවා. ඊට වඩා එකක්වත් නිකුත් කරන්න බෑ. ඒතර මේ සමාගමට තියෙන ඔප්ෂන් දෙකයි. එකක් තමයි අර මුලින්ම ඉල්ලපු අයට කොටස් නිකුත් කරලා ඉතුරු අය ප්‍රතික්ෂේප කරනවා. නැත්තම් ඉල්ලපු හැමෝටම කොටස් දෙනවා.
ඒ හැමෝටම වාසිදායක වෙන විදිහකට. එතකොට මේ වාසිදායක වෙන විදිහ තමයි මේ අනුපාතයක් අපි ගොඩනගන්නේ. හරි. එතකොට දැන් මෙතන 1500ක් ඉල්ලුවනේ. මේ 1500 ඉල්ලුවට පස්සේ මේ හැමෝටම අපි නිකුත් කරන කොටසක්. එතකොට අපි මේක 3ෙන් බෙදලා 2කින් වැඩි කරනවා. 3ෙන් බෙදලා 2කින් වැඩි කරන්නේ එක්කෙනෙක් 3ක් ඉල්ලුවොත් එයාට කොටස් 2ක් හම්බ වෙනවා කියන එක. තේරුණාද? ඒතර 4ක් එමිල්ලුවොත් ඒක මේ අපි අනුපාතයේ හදන හැටියට. දැන් මෙතන 4 වෙන්නේ නැහනේ. අනිවාර්යෙන් අනුපාතයේ 3ට 2. ඒකේ මේ අනුපාතයේ හැදෙන හැටියට තමයි එන්නේ. ඒතකොට දැන් මෙතන හිතන්නකො මෙහෙම අයදුම හම්බෙන්නේ 2000කට කියලා. අයදුම් වලට අනුපාතිකව කොටස්. අපි දැන් සමාගම කොටස් නිකුත් කරන්න ඉදී 1000කට අයදුම් හම්බ වෙනවා 2000කට. හරි එතකොට අනුපාතය ඉන්නේ 2ට 1. 1ට 1. ඔව්. එතකොට කොටස් නිකුත් කරන්නේ 1500 බෙදනවා 2කින් වැඩි කරනවා 1කින්. කියන්නේ කොටස් දෙකක් ඉල්ලපු එක්කෙනෙක්ට එක කොටසක් හරි හම්බ වෙනවා. 2000 නේද සර්? ඔව්. 2000 2000ට 1000. එතකොට 2ට 1 අනුපාතය. සෝරි මෙතන 2000. 2000 බෙදීම 2 වැඩි කිරීම 1. හරිනේ? මෙතන ගන්න අයදුම එතකොට සර් මේ කොටස් 4ක් හදිසි ඉල්ලුවොත් ඒ කෙනාට 2යි හම්බෙන්නේ එහෙම. ඔව්. කොටස් 4ක් ඉල්ලුවොත් එයාට 2යි හම්බෙන්නේ. හරි සර්. හරිනේ. ඒතර මේ අනුපාතය හොයන එක තමයි අපි මේ සමානුපාත විභජන අනුපාතයෙන් කරන්නේ. දෙක බලන්න. සමාගම කොටස් 10000ක් නිකුත් කිරීමට බලය ලබාගෙන නැත. ඔය තියෙන බලය ලබා ගන්නවා. ඒ කියන්නේ 10000ට වඩා ඒගොල්ලන්ට කොටස් නිකුත් කරන්න බෑ. කොටස් 16000ක් සඳහා අයදුම්පත් ලැබුණි. මේ කොටස් 1000ක් අයදුම්පත් ප්‍රතික්ෂේප කොට යවා ඇත. තවද සමාගමේ සේවකයන්ට අයදුම් කර තිබූ 2000 කොටස් ප්‍රමාණය උන්ට සම්පූර්ණයෙන් විභජනය කර ඉතිරිය සමානුපාතිකව විභජනය කරන ලදී. හරි මුලින්ම අපි අනුපාතය ලියා ගන්න විදිහ ලියා ගමු. ඒතකොට ලේසි. අයදුම් වලට අනුපාතිකව කොටස්. එතකොට අපිට බලය තියෙන්නේ කොටස් 10000ක් නිකුත් කරන්න විතරයි. ඒනට අපිට අයදුම් හම්බ වෙනවා කොටස් 16000කට. හරිනේ. දැන් කියනවා මේ කොටස් 1000ක් අයදුම් ප්‍රතික්ෂේප කොට යවනවා. ඒ කියන්නේ සමාගම තීරණය කරනවා දැන් මේ 16 කොහොමද 1000ක් ප්‍රතික්ෂේප කරලා යවනවා කියලා. ඒ කියන්නේ 1000 දෙනාට කොටස් දෙන්නේ නැහැ අපි. එතකොට මේ ප්‍රතික්ෂේප කරපු එක අපි මුලින්ම ලියමු. ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කිරීම අයදුම්පත් වලින් ප්‍රතික්ෂේප වෙන්නේ. මේ කොටස් වලින් අඩු වෙන්නේ නැහැ. අයදුම්පත් තමයි ප්‍රතික්ෂේප වෙන්නේ. අයදුම්පත් 1000ක් අපි ප්‍රතික්ෂේප කරලා යවනවා. ඒකට අයදුම්පත් 1000ක් අඩු වෙනවා. දැන් කොටස් වලට වෙනසක් වෙන්නේ නැහැ. තාම කොටස් 10000ම එහෙම තියෙනවා නිකුත් කරලා නැහැ. ඒකට දැන්ට 1000ක් ප්‍රතික්ෂේප කරලා යවුවට පස්සේ තව 15000ක් අයදුම්පත් අපිට තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා තවද සමාගමේ සේවකයන් අයදුම් කර තිබූ 2000ක කොටස් ප්‍රමාණය ඔවුන්ට සම්පූර්ණයෙන් විභජනය කරනවලු. එතකොට සේවකයන්ට දෙනවා කොටස් 2000ක්. එතකොට මෙතන මේ සේවකයන්ට අයදුම් කරලා තියෙන්න එපයි 2000ක්. ඒකට අපි මේක අඩු කරනවා 2000ක්. දැන් මේගොල්ලෝ කියනවානේ සේවකයන්ට කොටස් විභජනය කරනවා කියලා. එතකොට කොටස් විභජනය කරනවා කියන්නේ සේවකයන්ට කොටස් දෙනවා. එතකොට මෙතන අපි බලය තියෙන කොටස් වලිනුත් 2000ක් අඩු වෙනවා. නිකුත් කරන්න බලය තියෙන කොටස් වලිනුත් අපි ඒගොල්ලන් දැන්ටම 2000ක් දෙනවනේ. ඒකට ඒකෙනුත් 2000ක් අඩු වෙනවා. එතකොට දැන් තව අයදුම්පත් තියෙනවා අපිට 13000යි. මෙතන තව අපිට නිකුත් කරන්න පුළුවන් කොටස් 8000යි.
හරි. ඊට පස්සේ කියනවා ඒ සේවකයාට මේ නිකුත් කරාට පස්සේ ඉතිරිය සමානුපාතකව විභජනය කරනවලු. එතකොට මේ සමානුපාතක විභජනය කරන්නේ දැන් මේ 13 10ට 8 10 කියන එක. එතකොට අපිට මේ 13 10ට 8 10 කියන එකෙන් තමයි අනුපාතය හදාන්න වෙන්නේ. එතකොට සමානුපාතක විභජන අනුපාතය වෙන්නේ 13ට 8. හරි. ඔක තමයි සමානුපාතක විභජන අනුපාතය. තේරුණාද ඒක? සර් එතකොට මේ අර සේවකයන් 2000ක් මේ කොටස් ඉල්ලලා තියනවා කිව්වම එතකොට මේ 16 ඇතුලේ 2000 ඉන්නවා. ඔව්. ඒ සේවකයන්ොත් අයදුම් කරනවා. අර සාමාන්‍ය කොටස් හිමියන් වගේම සාමාන්‍ය මහජනතාව වගේම සේවකයන්ොත් අයදුම් කරනවා. එතකොට මේ 16 10 ඇතුලේ ඒ සේවකයන් ඉන්නවා. ඒ හින්දා සර් ඒක අයින් කරන්නේ. ඔව් ඒ හින්දා ඒක අඩු කරනවා. හරි සර්. සර් ඔක පොඩක් තියන් ලියා ගන්න. හරි. ඒක විනාඩි 40කින් කැන්සල් වෙයි. තා විනාඩි 3යි තියෙන්නේ. මම ආයෙ ලින්ක් එකක් දාන්නම්. හරිද? එතකොට මේ සමානුපාතික විභජනය කරන්නේ මේ 16000 නෙමෙයි නේද? නෑ 16 10 නෙමෙයි 15000. 15000 තමයි අපි විභජනය කරන්නේ. ඒකට 15000 නුත් 2000ක් දැන් සේවකයන්ට දීලානේ. 13 නෙමෙයි. ඔව් 15000 නුත් 2000ක් සේවකයන්ට දීලානේ. එතකොට තව 13000ක් විතරයි ඉතුරු වෙන්නේ. ඒක 13000ට 8000 කියන එක තමයි සමානුපාතික විභජනය වෙන්නේ. 13000 නේද 8ෙන් වැඩි කරලා 13ෙන් බෙදන්නේ. ඔව් එතකොට ප්‍රතිෂ්ඨාව රුපියලයි නම් අපි හිතමුකෝ මේගොල්ලෝ නිකුත් කරන්නේ රුපියලකට කියලා කොටසක්. එතකොට 13000 බෙදනවා 13ෙන් වැඩි කරනවා 8ෙන්. එතකොට 8000ක් වෙනුවෙන් තමයි කොටස් නිකුත් කරන්නේ. මේ 8000යි මේ සේවකයන්ට දීපු 2000යි ඔක්කොම කොටස් නිකුත් කරන්නේ කොටස් 10000. රුපියල් 10000යි sorry. ප්‍රතිෂ්ඨාව රුපියලයි කියලා අපි ගත්තේ. එතකොට ඇත්තට මේගොල්ලෝ කොටස් 10000ක් නිකුත් කරලා තියෙනවා. හරි. එතකොට මේ බලයේ තියෙන කොටස් ප්‍රමාණය විතරයි නිකුත් කරන්න පුළුවන්. කොටස් 10000යි කොහොම කරත් ඒගොල්ලන්ට බලයේ තියෙන කොටස් ප්‍රමාණය විතරයි නිකුත් කරන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ කලේ සේවකයන්ට 2000ක් දුන්නා. ඊටු ටික